10 ශ්‍රේණිය 10 වෙනි පාඩම. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 10 වෙනි පාඩමේ කොටසක් වෙන අයනික සංයෝග පිළිබඳවයි. අයනික සංයෝගයක් කියන්නේ මොනවද? අයනික සංයෝගයක් කොහොමද හැදෙන්නේ කියන එක. ඒ වගේම අයනික සංයෝග නිරූපණය කරන ආකාරයත් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අයනික සංයෝගයක් කියලා කියන්නේ මොකක්ද? පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා හෝ පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා ධන ආරෝපණ හා ඍණ ආරෝපණ ඇති වෙනවා. මේ ආරෝපිත අංශු අතර ඇතිවෙන ආකර්ෂණය නිසා ඇතිවෙන බන්ධනවලට අපි කියනවා අයනික බන්ධන කියලා. එහෙම නැත්නම් අපි කියනවා විද්‍යුත් සංයුජ බන්ධන කියලාත්. අපි දැන් බලමු සෝඩියම් පරමාණුවක් සෝඩියම් අයනයක් වෙන්නේ කොහොමද කියලා. සෝඩියම් පරමාණුවේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. අවසාන කවචයේ නැත්නම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. මේ සෝඩියම් පරමාණු ස්ථායි බවට පත් වෙන්න නම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 8ක් වෙන්න ඕනේ. ඉතින් සෝඩියම්ට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් කරන්න තව ඉලෙක්ට්‍රෝන 7ක් ඕනේ. පිටතින් 7ක් ලබා ගන්නවට වඩා අවසානයේට තියෙන ඉලෙක්ට්‍රෝන 1 පිට කරන එක තමයි පහසුම. ඒ නිසා සෝඩියම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. දැන් සෝඩියම් පරමාණුවක් කියලා නෙමෙයි අපි හඳුන්වන්නේ අයනයක් කියලා. දැන් අයනයේ තියෙන්නේ ශක්ති මට්ටම් 2යි. ශක්ති මට්ටම් 2 අවසාන ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක්. ඒ කියන්නේ සෝඩියම් පරමාණුවට වඩා සෝඩියම් අයනය ස්ථායි තත්ත්වයේ තියෙනවා. දැන් අපි බලමු සෝඩියම් පරමාණුවක් සෝඩියම් අයනයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ සෝඩියම් පරමාණුවක්. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. ශක්ති මට්ටම් 3ක මේ ඉලෙක්ට්‍රෝන විසිරීලා තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්. අවසාන ශක්ති මට්ටම එහෙම නැත්නම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් තියෙනවා. දැන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තිබුණොත් තමයි මේ පරමාණුව ස්ථායි තත්වයට පත් වෙන්නේ. එහෙමනම් මේ ඉලෙක්ට්‍රෝනයට තව ඉලෙක්ට්‍රෝන 7ක් ලබා ගන්න. ඊට වඩා ලේසි මේ තනි ඉලෙක්ට්‍රෝනය පිට කරන එක. ඒතර සෝඩියම් හැමතිස්සෙම කරන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. දැන් බලමු අපි සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් පිට කෙරුවට පස්සේ අයනයක් බවට පත් වෙනවා. දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ගණන බලමු. ඇතුළතම ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වලට වෙනසක් වෙන්නේ නැහැ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ දැන් ඉවත් වෙලා. ඒ නිසා අපි අවසාන ශක්ති මට්ටම අඳින්නේ නැහැ. දැන් සෝඩියම් අයනයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන 1ක් අඩුවෙන් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන වැඩි. ධන ආරෝපණ ගණන වැඩි ඍණ ආරෝපණ වලට වඩා. ධන ආරෝපණ 1ක් වැඩි නිසා අපි මේ අයනය ධන 1ක අයනයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම අර පිට වුණු ඉලෙක්ට්‍රෝනය
අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. දැන් අපි බලමු මැග්නීසියම් පරමාණුවක් මැග්නීසියම් අයනයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. මැග්නීසියම් වල පරමාණුක ක්‍රමාංකය 12යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 12ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනත් 12ක් තියෙනවා. මැග්නීසියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන්නේ. මැග්නීසියම් පරමාණුව ස්ථායී වෙන්න නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. ඉතින් පිටතින් ඉලෙක්ට්‍රෝන 6ක් ඕන වෙනවා. පිටතින් ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්නවට වඩා ලේසිම විදිහ තමයි මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2 පිට කරන එක. ඉතින් මැග්නීසියම් පරමාණුව කරන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2 පිට කරනවා. එතකොට මැග්නීසියම් පරමාණුව අයනයක් බවට පත් වෙනවා. ඇතුළත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වලට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි පිටත ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 දැන් නැහැ. ඒ නිසා මේ ශක්ති මට්ටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මැග්නීසියම් අයනය ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි. ඒ කියන්නේ ප්‍රෝටෝන 2ක් වැඩිපුර තියෙනවා. ධන ආරෝපණ 2ක් වැඩියෙන් තියෙන නිසා අපි ධන 2 අයනයක් විදිහට මේක සඳහන් කරනවා. මැග්නීසියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 2ක් වැඩියෙන් තියෙනවා. මැග්නීසියම් අයනයේ ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි. ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි කියන්නේ මේ අයනයේ තියෙන ධන ආරෝපණ ගණන වැඩි. දැන් අපි බලමු ඔක්සිජන් පරමාණුව ඔක්සිජන් අයනයක් වෙන්නේ කොහොමද කියලා. ඔක්සිජන් වල පරමාණුක ක්‍රමාංකය 8යි. එතකොට ප්‍රෝටෝන 8ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනත් 8ක් තියෙනවා. දැන් මේ විදිහට තමයි ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන විසිරලා තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට ඔක්සිජන් පරමාණුව ස්ථායී වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 8ක් ඕන. පිටත තියෙන ඉලෙක්ට්‍රෝන 6 පිට කරනවට වඩා ලේසි ඉලෙක්ට්‍රෝන 2ක් පිටතින් ලබා ගන්න එක. එතකොට ඔක්සිජන් හැමතිස්සෙම කරන්නේ පිටතින් ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා. පිටතින් ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා කියලා කියන්නේ අයනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන 2ක් වැඩි. ඉලෙක්ට්‍රෝන 2ක් වැඩි කියලා කියන්නේ ඍණ ආරෝපණ 2ක් වැඩි. එහෙනම් ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගත්තට පස්සේ ඍණ 2ක අයනයක් බවට පත් වෙනවා. දැන් අපි බලමු ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කොහොමද ලියන්නේ කියලා. 2යි 6යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔක්සිජන් අයනයක් බවට පත් වුණාට පස්සේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඉන්නේ 2යි 8යි විදිහට. දැන් ඔයගලන්ට පේනවා
පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. ඒ කියන්නේ ඍණාරෝපණ දෙකක් වැඩි. එහෙනම් ඔක්සිජන් පරමාණුව ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. අපි නැවතත් බැලුවොත් ඔක්සිජන් පරමාණුව අයනය බවට පත් වෙන්නේ කොහොමද කියලා. ඔක්සිජන් පරමාණුව පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. පිටතින් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තට පස්සේ ඍණ ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. ඔක්සිජන් පරමාණුවට වඩා මෙතන ඍණාරෝපණ දෙකක් වැඩි නිසා අපි ඍණ දෙකක අයනයක් ලෙස මේක සඳහන් කරනවා. අපි බලමු පරමාණුවේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2.6යි. ඔක්සිජන් අයනය ගත්තොත් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2.8යි. දැන් අපි බලමු නයිට්‍රජන් පරමාණුව අයනයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 7ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ශක්ති මට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන මේ ආකාරයට විසිරීලා තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. ස්ථායි වෙන්න තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් පිටතින් ලබා ගන්න එක තමයි කරන්නේ. දැන් නයිට්‍රජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගත්තට පස්සේ අපි හඳුන්වන්නේ අයනයක් කියලා. පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන 3ක් වැඩි අයනයේ. එහෙනම් ඍණ ආරෝපණ 3ක් වැඩි. ඒ නිසා අපි දැන් මේක ඍණ 3ක අයනයක් ලෙස ලකුණු කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය හැදෙන්න සෝඩියම් පරමාණුවක් ක්ලෝරීන් පරමාණුවක් උදව් වෙනවා. එතකොට සෝඩියම් අයනයක් බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන නිසා සෝඩියම් ධන අයනයක් බවට පත් වෙනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් ලබාගෙන ක්ලෝරයිඩ් අයනයක් බවට පත් වෙනවා. දැන් මේ පෙන්නන්නේ සෝඩියම් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය සෝඩියම් පිට කරනවා. සෝඩියම් ධන අයනය බවට පත් වෙනවා. ක්ලෝරීන් පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. දැන් සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් පරමාණුව ලබාගෙන ක්ලෝරයිඩ් අයනය බවට පත් වෙනවා. දැන් මේ සෝඩියම් අයනයත් ක්ලෝරයිඩ් අයනයත් අතර ආකර්ෂණ බල ඇති වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය මේ විදිහට තමයි හැදෙන්නේ. දැන් අපි බලමු සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනය හැදෙන විදිහ කොහොමද කියලා. සෝඩියම් පරමාණුවට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා.
මේගොල්ලෝ දකින්නේ ක්ලෝරීන් පරමාණුව. ක්ලෝරීන් වල ශක්ති මට්ටම් 3යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ක්ලෝරීන් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. දැන් මේ සෝඩියම් පරමාණුව ස්ථායි වෙන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් පරමාණුව ලබාගෙන ක්ලෝරයිඩ් අයනය බවට පත් වෙනවා. දැන් අපි බලමු සෝඩියම් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. දැන් මේ තියෙන සෝඩියම් අයනය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් අඩු වුණු නිසා ධන එකක අයනයක් බවට සෝඩියම් පරමාණුව පත් වෙනවා. ක්ලෝරීන් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත්ත නිසා ක්ලෝරයිඩ් අයනයක් බවට ක්ලෝරීන් ඍණ එකක අයනයක් බවට පත් වෙනවා. තිබුණු ඉලෙක්ට්‍රෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන එකක් වැඩි වුණා. ඒ නිසා ඍණ එකක අයනයක් බවට පත් වෙනවා. දැන් මේ අයන අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය හැදෙනවා. ක්ලෝරයිඩ් අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි. ස්ථායි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. සෝඩියම් අයනයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2යි 8යි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙලා තියෙනවා. දැන් අපි බලමු ලිතියම් ඔක්සයිඩ් කියන අයනික සංයෝගය කොහොමද හැදෙන්නේ කියලා. ලිතියම් ඔක්සයිඩ් හැදෙන්න ලිතියම් අයන දෙකක් සහ ඔක්සයිඩ් අයනයක් ඕන වෙනවා. ලිතියම් ඔක්සයිඩ් අයනික සංයෝගය හැදෙන්න ලිතියම් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් වැදගත් වෙනවා. එතකොට මෙතනදී ලිතියම් පරමාණු ලිතියම් ධන අයන බවට පත් වෙනවා. ඔක්සිජන් පරමාණුව ඔක්සිජන් ඍණ අයනයක් බවට පත් වෙනවා. ලිතියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ නිසා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනය ලිතියම් පිට කරනවා. අනිත් ලිතියම් පරමාණුවත් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා ලිතියම් ධන අයනයක් බවට පත් වෙනවා. දැන් මේ ලිතියම් පරමාණු දෙක ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් පරමාණුව ලබා ගන්නවා. එතකොට ඔක්සිජන් පරමාණුව ඔක්සිජන් ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්ත නිසා ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. දැන් මේ ලිතියම් ධන අයන දෙකයි ඔක්සිජන් ඍණ අයනයයි අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා ලිතියම් ඔක්සයිඩ් අයනික සංයෝගය හැදෙනවා. දැන් අපි බලමු ලිතියම් ඔක්සයිඩ් අයනික බන්ධනය හැදෙනකොට පරමාණු වල ඉලෙක්ට්‍රෝන කොයි ආකාරයටද වෙනස් වෙන්නේ කියලා. ලිතියම් ඔක්සයිඩ් කියද්දී ලිතියම් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් වැදගත් වෙනවා.
එතකොට මේ ලිතියම් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණුවයි තමයි දැන් මේ දක්වලා තියෙන්නේ. ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3යි. ඒ නිසා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙනවා. ඔක්සිජන් වල පරමාණුක ක්‍රමාංකය 8යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6කුයි තියෙනවා. ලිතියම් පරමාණුව ස්ථායි තත්වයට පත්වෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට වුණාට පස්සේ අපි මේක හඳුන්වන්නේ අයනයක් කියලා. දැන් ඇතුළත ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක විතරයි තියෙන්නේ. එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. ඒ කියන්නේ ධන ආරෝපණ වැඩි. ධන ආරෝපණ එකක් වැඩි නිසා අපි ධන අයනයක් ලෙස හඳුන්වනවා. දැන් මේ ලිතියම් පරමාණුවෙනුත් ඒ විදිහටම ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා. ලිතියම් ධන අයනයක් බවට පත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ ඔක්සිජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන දෙකක අවශ්‍යතාවයක් තියෙනවා. ලිතියම් පරමාණු දෙකෙන් පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් ලබා ගන්නවා. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි වුණා. ඒ කියන්නේ ඍණ ආරෝපණ දෙකක් වැඩියෙන් තියෙනවා. එතකොට අපි ඒක පරමාණුවක් කියලා හඳුන්වන්නේ. දැන් ඔක්සිජන් අයනයක් බවට පත් වෙලා තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණා. පිටතින් ගත්තු දෙකත් එක්ක දැන් ඉලෙක්ට්‍රෝන 8යි. වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඍණ ආරෝපණ දෙකක් වැඩි. එහෙනම් ඔක්සිජන් පරමාණුව ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ ආරෝපිත අංශු 3ක්. මේ ආරෝපිත අංශු අතර ඇතිවෙන ආකර්ෂණ බල නිසා ලිතියම් ඔක්සයිඩ් අයනික සංයෝගය හැදෙනවා. අපි බලමු මැග්නීසියම් සල්ෆයිඩ් කියන අයනික සංයෝගය කොහොමද හැදෙන්නේ කියලා. මැග්නීසියම් වල පරමාණුක ක්‍රමාංකය 12යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 12ක් තියෙනවා. සල්ෆර් වල පරමාණුක ක්‍රමාංකය 16යි. මැග්නීසියම් අයිති වෙන්නේ දෙවනි කාණ්ඩයට. සල්ෆර් 6 වෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍යයක්. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. සල්ෆර් ගත්තාම සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන 16යි. 6 වෙනි කාණ්ඩයේ තියෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් මේ මැග්නීසියම් පරමාණුව ස්ථායි තත්වයට පත් වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා. ඉලෙක්ට්‍රෝන දෙක පිට වුණාම උදාසීන පරමාණුව අයනයක් බවට පත් වෙනවා. සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. එයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. මැග්නීසියම් පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක සල්ෆර් ලබා ගන්නවා. සල්ෆර් උදාසීන පරමාණුව ඍණ ආරෝපිත අයනයක් බවට පත් වෙනවා.
තිබුණට වඩා එයාට ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩිපුර දැන් තියෙනවා. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසා එයා ධන දෙකක අයනයක් බවට පත් වෙනවා. සල්ෆර් ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. දැන් සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. මේ ආරෝපිත අංශු අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා අයනික බන්ධන ඇති වෙනවා. දැන් අපි බලමු මැග්නීසියම් සල්ෆයිඩ් අයනික සංයෝගය හැදෙනකොට මැග්නීසියම් හා සල්ෆර් කියන පරමාණු දෙක කොහොමද අයන බවට පත් වෙන්නේ, කොහොමද අයනික සංයෝගය හැදෙන්නේ කියලා. මැග්නීසියම් වල පරමාණුක ක්‍රමාංකය 12යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා ශක්ති මට්ටම් 3ක විසිරීලා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් සහ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් විදිහට. ඒ කියන්නේ මැග්නීසියම් තියෙන දෙවෙනි කාණ්ඩයේ ඒකෙනුත් අපිට කියන්න පුළුවන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් කියලා. සල්ෆර් ගත්තොත් සල්ෆර් වල පරමාණුක ක්‍රමාංකය 16යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 16ක් තියෙනවා ශක්ති මට්ටම් 3ක විසිරීලා. මේ අනුව අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් මේ මැග්නීසියම් පරමාණුවයි සල්ෆර් පරමාණුවයි අයන බවට පත් වෙලා ඒව අතර ආකර්ෂණයක් ඇති වෙනවා. මැග්නීසියම් හැමතිස්සෙම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා ස්ථායි තත්වයට එන්න. එතකොට මැග්නීසියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තමයි තියෙන්නේ. දැන් මැග්නීසියම් වල ඇතුළේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. දැන් ඉලෙක්ට්‍රෝන දෙක පිට කරපු නිසා දෙවෙනි ශක්ති මට්ටම මැග්නීසියම් අයනයේ අවසාන ශක්ති මට්ටම බවට පත් වෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා ස්ථායි තත්වයට පත් වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසා මැග්නීසියම් අයනයක් වෙනවා. අයනයේ ඍණාරෝපණ දෙකක් අඩුයි. ඒ කියන්නේ ධන ආරෝපිත අංශුවක් බවට පත් වෙනවා. දැන් සල්ෆර් පරමාණුව ගත්තොත් සල්ෆර් වලට ඉලෙක්ට්‍රෝන දෙකක් මදි. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්නවා. සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8 කර ගන්නවා. එතකොට සල්ෆර් අයනයක් බවට පත් වෙනවා. දැන් අපි බලමු ඇතුළත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම බන්ධන හදද්දී අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි ඒ වලට සහභාගී වෙන්නේ. දැන් සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8 වෙනවා. සල්ෆර් වල උදාසීන පරමාණුවට වඩා සල්ෆර් අයනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. ඒ නිසා සල්ෆර් ඍණ දෙකක අයනයක් බවට පත් වෙනවා. මේ අයන දෙක අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා මැග්නීසියම් සල්ෆයිඩ් අයනික සංයෝගය හැදෙනවා. දැන් අපි බලමු කැල්සියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය හැදෙනකොට ඉලෙක්ට්‍රෝන කොයි විදිහටද උවමාරු වෙන්නේ කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ කැල්සියම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා.
කැල්සියම් පරමාණුව උදාසීන පරමාණුවක ඉඳලා අයනයක් බවට පත් වෙන්න අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වුණාම කැල්සියම් උදාසීන පරමාණුව කැල්සියම් අයනයක් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන නිසා කැල්සියම් උදාසීන පරමාණුව ධන ආරෝපිත අයනයක් බවටයි පත් වෙන්නේ. තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට වඩා ප්‍රෝටෝන දෙකක් වැඩියෙන් තියෙන නිසා ධන දෙකක අයනයක් බවට පත් වෙනවා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ක්ලෝරීන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන විසිරලා තියෙන ආකාරය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. දැන් අපි බලමු කැල්සියම් පරමාණුව පිට කරන ඉලෙක්ට්‍රෝන වලට මොකද වෙන්නේ කියලා. ක්ලෝරීන් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන එක බැගින් ලබා ගන්නවා. උදාසීන ක්ලෝරීන් පරමාණුවට පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ලැබුණාම ක්ලෝරීන් අයනයක් බවට පත් වෙනවා. ක්ලෝරීන් උදාසීන පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන ගණන එකකින් වැඩි නිසා, ඒ කියන්නේ ඍණ ආරෝපණ වැඩි නිසා ඍණ එකක අයනයක් බවට පත් වෙනවා. එතකොට මෙතන ක්ලෝරීන් පරමාණු දෙකක් තියෙනවා. ඒ පරමාණු දෙක ඍණ ආරෝපිත අයන දෙකක් බවට පත් වෙනවා. දැන් ක්ලෝරීන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන එකක් වැඩි නිසා ඍණ එකක අයනයක් කියලා අපි හඳුන්වනවා. විජාතීය ලෙස ආරෝපිත අංශු අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා කැල්සියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය නිර්මාණය වෙනවා. කැල්සියම් ධන අයනයක් හා ක්ලෝරයිඩ් අයන දෙකක් එකතු වෙලා කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා. දැන් අපි බලමු පොටෑසියම් ෆ්ලෝරයිඩ් අයනික සංයෝගය හැදෙන විදිහ. පොටෑසියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ, ෆ්ලෝරීන් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. පොටෑසියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. ෆ්ලෝරීන් 7 වෙනි කාණ්ඩේ නිසා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. පොටෑසියම් උදාසීන පරමාණුව ස්ථායී තත්වයට පත් වෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරනවා. දැන් පොටෑසියම් උදාසීන පරමාණුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ඒකේ තියෙන ධනාරෝපණ ගණන වැඩි. ඒ නිසා ධන එකක ආරෝපණයක් ඇති වෙනවා. ඒක ධන අයනයක් කියලා අපි හඳුන්වනවා. පොටෑසියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනය ෆ්ලෝරීන් ලබාගෙන ෆ්ලෝරයිඩ් අයනය හැදෙනවා. ෆ්ලෝරීන් උදාසීන පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන එකක් වැඩි. ඒ කියන්නේ ඍණ ආරෝපණයක් වැඩි. දැන් ආරෝපිත අංශු අතර ආකර්ෂණ බලය නිසා පොටෑසියම් ෆ්ලෝරයිඩ් අයනික සංයෝගය හැදෙනවා.
දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති පොටෑසියම් වල පිටත ඉලෙක්ට්‍රෝනය ඉවත් කෙරුවාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන අට වෙන්නේ කොහොමද කියලා. පොටෑසියම් වල පරමාණුක ක්‍රමාංකය 19යි. පොටෑසියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ. ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා ශක්ති මට්ටම් 4ක. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 ගානේ තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. දැන් අපි කියන්නේ මේ පොටෑසියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය 8 කරගන්න නිසා මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා කියලා. දැන් බලමු කොහොමද අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 වෙන්නේ කියලා. දැන් අපි බලමු අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කෙරුවාම දැන් ඉතුරු වෙලා තියෙනවා ඇතුළත ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන. දැන් පොටෑසියම් අයනයේ ශක්ති මට්ටම් 3යි තියෙන්නේ. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ විදිහට තමයි ඉවත් කෙරුවාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 බවට පත් වෙන්නේ. හතරවෙනි ශක්ති මට්ටම මෙතන නිරූපණය වෙන්නේ නැහැ. ඉවත් කරපු ඉලෙක්ට්‍රෝනය තිබුණේ හතරවෙනි ශක්ති මට්ටමේ. දැන් හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක්වත් නැහැ. දැන් අපි බලමු තවත් අයනික සංයෝගයක් කැල්සියම් ඔක්සයිඩ් කොහොමද හැදෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා කැල්සියම් වල පරමාණුක ක්‍රමාංකය 20යි, ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. ශක්ති මට්ටම් 4ක තියෙනවා. කැල්සියම් තියෙන්නේ දෙවනි කාණ්ඩයේ. ඒ නිසා අපි දන්නවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් වල පරමාණුක ක්‍රමාංකය 8යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා ශක්ති මට්ටම් 2ක. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. කැල්සියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න මේ අවසාන ඉලෙක්ට්‍රෝන 2 කැල්සියම් පිට කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා පිට කෙරුවාම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 වෙනවා කියන්නේ ඊට ඇතුළතින් තියෙන ශක්ති මට්ටම තමයි අවසාන ශක්ති මට්ටම බවට පත් වෙන්නේ. අපි බලමු දැන් ඉලෙක්ට්‍රෝන මේ විදිහට ඇතුළත කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. දැන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 පිට වුණා. දැන් එතන ශක්ති මට්ටම අපි අයින් කරගමු. දැන් ඔයගොල්ලන්ට පේනවා කැල්සියම් වල අවසාන ශක්ති මට්ටම බවට පත් උනේ තුන්වෙනි ශක්ති මට්ටම. දැන් ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙච්ච නිසා මේක ධන 2ක අයනයක් බවට පත් වෙනවා. දැන් කැල්සියම් පිට කරපු මේ ඉලෙක්ට්‍රෝන 2 ඔක්සිජන් ගන්නවා. මොකද එයාට ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටම 8ක් කරගන්නේ ඉලෙක්ට්‍රෝන 2 වැදගත්. දැන් ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඔක්සිජන් පරමාණුවට වඩා ඉලෙක්ට්‍රෝන 2ක් වැඩි. ඔක්සිජන් ඍණ 2ක අයනයක් බවට පත් වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ආයනික බන්ධන පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා.
ඔයගලන්ට යම්කිසි දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එක ඔයගලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයගලගේ අදහස් කමෙන්ට් එකක් විදියට මට ඉදිරිපත් කරන්න.